වැඩම කොට වදාළ අති ගෞරවනීය අපගේ ස්වාමින් වහන්සේගෙන් අවසරයි පින්නතුනි අද අපේ මෙහෙණින් වහන්සේ අරිය දස්සනා සිල්මෑණියන් තමන්ගේ දායක පිරිසත් තමන්ගේ ඥාති පිරිසත් පෙරටු කරගෙන මේ උතුම් සද්ධර්ම දානමය පින්කමේ දායකත්වයේ දරලා තියෙනවා. මෑණියන් වහන්සේ ප්‍රධානව මේ සියලු දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊටාම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ඒ උතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා මහානුභාව සම්පන්න සද්ධර්ම දානානි සංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුක ධාතුවෙන්ම දේශනා කොට වදාළ ධම්මපද පාළියේ සඳහන් වන උතුම් ගාථා රත්නයක් මාතෘකා කරගෙනයි ධර්ම දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. හනන්ති භෝගා දුම්මේදං නෝචේ පාර ගවේසිනෝ භෝග තණ්හාය දුම්මේධා හන්ති අඤ්ඤේව අත්තනන්ති. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ. සවැත් නුවර හිටියා අපුත්තක කියලා සිටුවරයෙක්. ඒ සිටුවරයා මුල් කරගෙන කොසල් මහරජුරවන්ටයි මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ. එතකොට මේ අපුත්තක සිටුවරයාගේ කාරණාව සිහිපත් කරනකොට ඊටාම කෙටියෙන් සිහිපත් කළොත් මේ අඥානය ධනය නිසා වෙනසෙනවා කියන කාරණාව තමයි ඉස්මතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි බොහොම දුක් විඳලා මහන්සි වෙලා හරි හම්බ කරගන්න ධනය ප්‍රඥා ගෝචරව හසුරවන්න බැරුව ගියොත් අපි සුගතිය පැත්තට නෙමෙයි ඒ ධනය විසින් අපිව දුගතිය පැත්තට අරගෙන යනවා. එතකොට ධනය පරිහරණය කරනවා කියන කාරණාවත් හොඳ ප්‍රඥාවකින් කළ යුතු කාරණාවක්. ඉතින් ඒ පිළිබඳව තමයි මේ ගාථා රත්නයෙන් විශේෂයෙන් පැහැදිලි කළේ. මේ අපුත්තක කියන සිටුවරයට දරුවෝ හිටියේ නැහැ. ඒක නිසා තමයි අපුත්තක කියලා කියන්නේ. පුත්තු නැති නිසා. මහ විශාල ධනස්කන්ධයක් තිබුණ සිටුවරයෙක්. ඉතින් කාලයගේ ඇවෑමෙන් සිටුවරයා මැරිලා ගියා.
නමුත් දැන් මේ ධනයට උරුමකාරයෙක් නැහැනේ. ඒ නිසා කොසල් මහරජුරු තමන්ගේ සේවකයන් කැඳවලා සිටුවරයා සතු සියලුම ධනය රාජභාණ්ඩාගාරයේ තැන්පත් කෙරෙව්වා. එයින් පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ කොසල් රජුරුව දවසකට දෙපාරක් භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන්නට යනවා කියලා. ඉතින් එදා මේ කටයුතු ටික කරලා වන්දනා කරන්න යනකොට තරමක් දවල් වෙලයි තිබුණේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අහනවා මහරජය අද මොකද අවේලාවේ කියලා. එතකොට තමයි මේ කාරණාව කියන්නේ ස්වාමීනි අපුත්තක සිටුවරයා මැරුණා. ඒ ධනෙ ගෙනල්ලා රාජ භාණ්ඩාගාරයේ තැන්පත් කරලා තමයි මම මේ ආවේ. කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේට මතක් කරලා රජුරුවම කියනවා ස්වාමීනි මේ අපුත්තක සිටුවරයා හරි අවාසනාවන්ත පුද්ගලෙක්. හේතුව තමයි මේ තරම් මහා ධනස්කන්ධයක් තිබිලත් කවදාවත් කටට රසට කෑමක් කාලා නැහැ. තමන්ගේ මාලිගාවේ දැසිදස්සු අනික් පිරිස් ඊතා ප්‍රණීත විදිහට ආහාර පාන සකසනවා. රන්තලියට බෙදලා සිටුතුමාට ගෙනහිල්ලා දුන්නාම සිටුතුමා ඒ අයට බනිනවා. බැනලා කියන්නේ උඹලා හිතනවද මම කවුරු කියලා? උඹලා මේ මාලිගාවේ සෙල්ලම් කරන්න හදනවද? නිසි කෑම වේලක්වත් දෙන්නේ නැතුව. එතකොට එහෙම කියන්නේ මේ ඊටාම ප්‍රණීත ආහාර රන්තලියට බෙදාගෙන ගිහිල්ලා පිළිගන්වලා තියෙන වෙලාවේ නිසි කෑම වේලක්වත් දෙන්නේ නැහැ කියලා. අර ප්‍රණීත ආහාර ගෙනහිල්ලා දුන්නාම බනින්නේ මෙව්ව මිනිස්සු කන කෑමද? මේ ප්‍රණීත ආහාර වලට කියන්නේ මේවා මිනිස්සු කන කෑමද? ඒ නිසා මාත් එක්ක සෙල්ලම් කරන්න හදනවද? එහෙම මිනිස්සුන්ට බැනලා නිබුඩුහාල් බතුයි කාඩි හොදි. මේ තමයි සිටුවරයාගේ උසස්ම කෑම වේල. කොච්චර ප්‍රණීත කෑම දුන්නත් ඒවට ගර්හා කරලා මේ නිබුඩුහාල් බතුයි කාඩි හොති තමයි බොහෝම අගේ කරමින් අනුභව කරන්නේ. ඊටාම සුව පහසු තියෙන වස්ත්‍ර කසී සලු කෝසෙය්‍ය සලු කම්බල පටපිලි ඒ කාලේ තිබිච්ච ඊටාම උසස් ඇඳුම් වස්ත්‍ර මේ වාගේ දේවල් ගෙනහිල්ලා දුන්නාම සිටුතුමා බනිනවා. මෙවුවා මේ මිනිස්සුන්ට අඳින්න පුළුවන් જાතියක්ද මේ ගෙනල්ලා තියෙන්නේ. එහෙම දොස් කියලා ඊටාම රළු හන නූල් වලින් කරපු ඇඳුමක් තමයි අඳින්නේ. දැන් හන නූල් මං හිතන්නේ අපි අය හැමෝම දන්නවා. ඉතින් හන නූලෙන් ඇඳුමක් වියහම ඒක බොහොම රළු ඇඳුමක් ගෝණියක් වගේ. නමුත් සිටුවරයා ඒව තමයි අඳින්නේ. අලුත්ම රතයක් ගෙනහිල්ලා දුන්නාම ගමන් බිමන් යන්න ඒකටත් බැනලා ප්‍රතික්ෂේප කරලා ඊටාම පරණ කරත්තකින් තමයි ගමන් යන්නේ. අවුවෙන් වැස්සෙන් ආරක්ෂා වෙන්න හොඳ කුඩ ගෙනහිල්ලා දුන්නාම එව්ව පැත්තකට දාලා පරණ පත්කඩයක් ඔළුවේ දාගෙන යනවා. එහෙම තමයි අපුත්තක සිටුවරයා ජීවත් වුණේ. ඉතින් මේ කාරණාව කොසල් රජුරුව බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මේ තරම් ධනස්කන්ධයක් තිබිලත් මොහු ජීවත් වුණේ මේ විදිහට කියලා. ආන්ගේ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ ඔහුගේ අතීත කතාව මතක් කරනවා. මහරජය දන්නවද මේ අපුත්තක සිටුවරයා අබුද්ධෝත්පාද කාලයක ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලයක් මේක.
ලෞතර බුදුවරු නැති නිසා තමයි අබුද්ධෝත්පාද කාල කියලා කියන්නේ. ආන්ගේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලෙක සිටුවරයෙක්. තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ එක දවසක් මේ සිටු මාලිගාවට පිණ්ඩපාතේ වැඩියා. ඉතින් සිටුවරයා දැක්ක අය ඇතින් වඩිනවා. මේ දන් දෙනවා කියන දේ සිටුවරයාට කොහොමත් එදත් රුස්සන්නේ නැහැ. අපුත්තක සිටුවරයා විතරක් නෙමෙයි මේ තෘෂ්ණාවෙන් හිටියේ. නමුත් බිරිඳට කීවා ඔය එන ශ්‍රමණයාට මොනවා හරි දෙන්න කියලා. බිරිඳ කල්පනා කළා මේ ගෙදරට මම විවාහ වෙලා ආපු දවසේ ඉඳලා අද වෙනකොට යමෙකුට යමක් දෙන්න කියන වචනයක් මගේ ස්වාමියාගෙන් ඇහුවනම් ඒ අද තමයි. අද මගේ මනදොල පිරෙන දවසයි. එහෙම හිතලා බොහෝම සතුටින් ප්‍රණීත ආහාර වලින් පාත්‍රේ පුරවලා දන් දෙනවා. ඔය එන ශ්‍රමණයාට මොනවා හරි දෙන්න කියලා නැගිටපු සිටුවරයා පසේ බුදුරජාණන් වහන්සේ ආපහු වඩින පාරේ මග රැකලා ඉන්නවා. මග රැකලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ශ්‍රමණය මොනවා හරි හම්බුණාද කියලා. ඒ අහන ගමන් පාත්‍රයේ දිහා බලනවා. බලනකොට දකින්නවා ඊටාම ප්‍රණීත ආහාර වලින් පාත්‍රේ පුරවලා දීලා. ඒක දිහා බලාගෙන කල්පනා කරනවා අපොයි මං කරගත්ත මෝඩ වැඩක්. මොනවා හරි දෙන්න කියලානේ මම නැගිටලා ආවේ. ඉතින් මේ මිනිස්සු බොහෝම ප්‍රණීත දන් දීලා. අපරාධ මේ කෑම ටික මගේ දැසිදස්සන්ට දුන්නා නම් උන්ගෙන් මට ටිකක් වැඩිපුර වැඩ ගන්න තිබුණා කියලා ආන් එහෙම හිතනවා. නැවත කාරණාවක් මතක් කරනවා භාග්‍යතුන් වහන්සේ මේ අපුත්තක සිටුවරයා තවත් භවයක තමන්ගේ එකම සහෝදරයා මැරිලා. හැබැයි ඒ සහෝදරයාට ඉන්නවා බොහොම පුංචි දරුවෙක්. ඉතින් තාත්තා නැති දරුවෙක්නේ. මේ දරුවා මේ සිටුවරයත් එක්ක ඉන්න හරි කැමතියි. ඒ නිසා සිටුවරයාගේ ඇඟිල්ලක් අල්ලගෙන ඇඟිල්ල එල්ලිලා එහෙම යන ගමන් සමහර වෙලාවට මාලිගාවේ තියෙන කරත්තයක් දැක්කහම මේ දරුවා කියනවා මේ තියෙන්නේ අපේ තාත්තගේ කරත්තේ. ගොනෙක් දැක්කහම කියනවා මේ ඉන්නේ අපේ තාත්තා කරත්තේ බැඳපු ගොනා. එහෙම කියලා කියනවා. මේ සිටුවරයා කල්පනා කළා මූ දැන් මෙහෙමනම් මූ ලොකු වෙච්චාම මගේ මුළු වස්තුවටම කියයි මගේ තාත්තගේ වස්තුව කියලා. ඒ හින්දා මොහු මාත් එක්ක ඉන්න එක මට යහපතට නෙමෙයි අයහපතට තමයි හේතු වෙන්නේ. එහෙම හිතලා සිඟිති වයසෙම කැලේකට අරගෙන ගිහිල්ලා ගහක් මුලදී බෙල්ල කරකෝලා ගහ මුල බිම දාලා නිකන් පොළොවෙන් ගලවලා ගත්ත අලයක් තියුණු පිහියකින් පෙති පෙති ගහනවා වගේ අර දරුවා පෙති ගහලා දැම්මා. ඉතින් ඒ කාරණාව නිසා අති දීර්ඝ කාලයක් නිරේ ඉපදිලා දුක් විඳා. මේ කාරණා ටික අපේ බුදුරජාණන් වහන්සේ රජුරවන්ට මතක් කරලා දෙනවා. අපුත්තක සිටුවරයා සසර කොහොමද ජීවත් වුනේ? අතීත භවවල කොහොමද කටයුතු කළේ? එතකොට මේ ජීවිතේ දැන් සිටුවරයෙක්. එතන මේ ජීවිතේ මේ ගත කරපු කාල සීමාව තුළ තමන් භුක්ති විඳපු දේවල් වල ස්වභාවය අපි මුලින් මතක් කළා. මේ තරම් මහා යස ඉසුරු තියාගෙනත් ඒ විදිහේ ජීවිතයක් ගත කළේ ඇයි කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඉතින් මේ පැහැදිලි කිරීමත් එක්ක ධර්ම ශ්‍රවණය කරන අපේ පින්නතුණුත් මේ කරුණු තම තමන්ගේ ජීවිතවලට ගලප ගන්න ඕනේ. ඇසුරු කරන අයගේ ජීවිත, සහෝදර සහෝදරියන්ගේ ජීවිත, තමන් ජීවත් වෙන සමාජයේ ඇතැම් අය කටයුතු කරන දිහා බලලා
මේ දහම් කරුණු එතෙන්ට එකතු කරලා බලන්න පුළුවන් මොන වාගේ හේතුවක් නිසාද මෙහෙම ඉන්නේ කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහරජය එදා පසේ බුදුරජාණන් වහන්සේට මොනවා හරි දෙයක් දෙන්න කියලා කීවනේ. දානයක් දෙන්න කියලා කීවේ. ඒ දානෙට මොනවා හරි දෙයක් දෙන්න. මේක ඒ තරම් කැමැත්තෙන් කියපු කතාවකුත් නොවන බව පසු සිද්ධියත් එක්ක අපට පැහැදිලි වෙනවා. එතකොට ආන්ගේ මොනවා හරි දෙයක් නමුත් දන් දෙන්න කියපු නිසා හත් වතාවක් කාම ස්වර්ගයේ ඉපදුනා කියලා කියනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකවල හත් වතාවක් උපදිනවා. මේ සවැත් නුවරම හත් වතාවක් සිටුවරයෙක් වෙලා උපදිනවා. මොකක් නිසාද? ඔය ශ්‍රමණයාට මොනවා හරි දෙන්න කියලා කියපු වචනේ නිසා. දැන් එතකොට දානය මේ ශාසනයේ කොයිතරම් අගය කරලා දේශනා කරලා තියෙනවද? කෙනෙකුට සිල්වත් ගුණවත් උතුමෙකුට දන් දෙන්න කියලා කරන නියෝගයත් මහ පුදුම ආශ්චර්යජනකයි. දැන් Taman දන් දීලා නෙමෙයිනේ මේ දිව්‍ය ලෝකය යන්නේ. කාම ස්වර්ගයේ උපදින්නේ Taman දන් දීලා නෙමෙයි. අනුන්ට දන් දෙන්න කියපු නිසා. එතකොට දානය කොයිතරම්නම් ශ්‍රේෂ්ඨද? හැබැයි මේ විදිහට ඵල දෙන්නේ සීලෙන්, ගුණයෙන්, සමාධියෙන් උසස් කෙනෙකුට දුන්නාම. එයි මේ සිල් මට්ටමේ උසස් බවට අනුවනේ අපේ විපාකයක් උසස් වෙන්නේ. අපි කරගත්ත දේම තමයි අපිට විපාක දෙන්නේ. අඩු වැඩි වශයෙන් කරගත්ත කුසල ධර්මයන් අනුව ඒක විපාක දෙනවා. අනුන් කරපු දේවල් කවදාවත් අපිට විපාක දෙන්නේ නැහැ. තමන්ම කරගත්ත දෙයක් සැප හෝ දුක් විපාක අපිට ගෙනල්ලා දෙනවා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේට දන් දෙන්න කියපු නිසා හත් වතාවක් දෙව්ලොව උපදිනවා, හත් වතාවක් සවැත් නුවරම සිටුවරයෙක් වෙලා උපදිනවා. එතකොට තගරසිගී පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට එබිලා බලලා පාත්‍රයේ තිබිච්ච ප්‍රණීත ආහාර පිළිබඳව ලෝභ කරලා අනේ මේ තරම් රසවත් කෑම මගේ දැසි දස්සන්ට දෙන්න තිබුණා නම් වැඩිපුර වැඩක් ගන්න තිබ්බා කියලා හිතුණා. අර ආහාරය පිළිබඳව තෘෂ්ණා සිතක් පහළ වුණා. අන්න ඒක නිසා තමයි කොච්චර ප්‍රණීත ආහාර ගෙනහිල්ලා දුන්නත් ප්‍රතික්ෂේප කරලා නිවුඩුහාල් බතුයි කාඩි හොදී අග්‍ර භෝජන වගේ වළඳනවා. ඒ අර දාන වස්තුව ගැන ලෝභ කරපු නිසා. ඉතින් එහෙම අය අපේ සමාජයේ අද නැද්ද? ඕන තරම් ඉන්නවා. එතකොට ඒවට සාංශාරික වෙනත් හේතු තියෙනවා. මේ ජීවිතයේ එක හේතුවක් තියෙනවා, පෙර ජීවිතයේ තව හේතුවක් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් අපුත්තක සිටුවරයා දරුවෝ නැතුවත් උපදිනවා. ආත්ම 7ක් දරුවෝ නැහැ. හේතුව සඳහන් කළා අර සිඟිති දරුවා මරලා දාපු පවට අවුරුදු කෝටි ගණන් අපායි දුක් විඳලා නැවත මනුස්ස ලෝකෙ ඉපදිලා දරුවෝ නැතුව තමයි උපදින්නේ. සංසාරේ අපි අතිම්ම කෙරිච්ච විවිධාකාර වැරදි සහ අඩුපාඩු මේ සසර අපට එලව පහර දෙන ආකාරයක් තමයි පේන්නේ. කෙනෙක් වරදක් කරගන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සතුරෙක් හදාගත්ත කියන එකයි. ඒ කියන්නේ බාහිරින් සතුරෙක් හදාගත්ත කියන එකද? නෑ, අභ්‍යන්තරීක වශයෙන් සතුරෙක් හදාගත්තා. බාහිර සතුරට වඩා අභ්‍යන්තර සතුරා භයානකයි. ක්‍රියාත්මක වෙන හැටිවත් පේන්නේ නේ. බාහිර සතුරා නම් ක්‍රියාත්මක වෙලා එනවා පේනවා.
අභ්‍යන්තර සතුරා ඊට වඩා භයානකයි. ආන් එහෙමනම් අපුත්තක සිටුවරයට සංසාරේ කරගත්ත මේ අකුසල කර්මයන් නිසා දරුවොත් නැතු වෙනවා. ධනෙ තිබ්බට භුක්ති විඳින්න පින නැතු වෙනවා. නමුත් සුළුවෙන් හෝ කුසලයක් කරගත්තා. ඒකත් වෙනමම විපාක දීලා තියෙනවා. දැන් එතකොට අපිට මේකෙන් තේරුම් ගන්න ඕනේ තවත් කාරණාවක් තියෙනවා. දැන් සිටුවරයා දානයක් දෙන්න කියපු නිසා ඒ යහපත් වචනයට යහපත් විපාක දුන්නා. නමුත් දාන වස්තුව දිහා බලලා ලෝභ කරපු නිසා ඒ ලෝභ සිතට වෙනම විපාක දෙන්න පටන් අරන් තියෙනවා. සංසාරේ අපි හොඳ දේවල් කළා නම් මෙදත් හොඳ ජීවිතයක් ධන සම්පත් වලින් ආඩ්‍ය ජීවිතයක් අපටත් තියෙනවා. හැබැයි සසර කරගත්තේ වැරදි නම් අපි නැවත මේ මනුස්ස ලෝක වාගේ තැන්වල ඉපදිලා සැප නම් විඳින්නේ නැහැ. තිරිසන් ආදී ආත්මවල ඉපදිලත් ඒ ජීවිතවල කිසිම සැපයක් නම් නැහැ. කියන කාරණාව විශේෂයෙන් මේ කතාව ඇතුලේ පැහැදිලි කරනවා. පිනත් විපාක දෙනවා, පවත් විපාක දෙනවා. එකකවත් අල්ප මාත්‍ර අඩුවක් නැහැ. කරගත්තේ යම් ප්‍රමාණයයිද ඒ ප්‍රමාණයට විපාක දෙනවා. ඒකයි මුලිනුත් සඳහන් කළේ අනුන්ගේ අකුසල් අපට විපාක දෙන්නෙත් නැහැ. අපේ අකුසල් අනුන්ට විපාක දෙන්නෙත් නැහැ. මේ අකුසල් කළෙත් මමමයි. ඒ අකුසල් විඳින්නෙත් මමමයි. වෙන විඳින කෙනෙක් නැහැ. අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණා ටික රජුරවන්ට දේශනා කළා. දේශනා කරලා අපි මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නයක් දේශනා කොට වදාලා. මොකද්ද ගාථාව? හනන්ති භෝගා දුම්මේදං. පින්නතනි හනති කියන්නේ මරණවට. එතකොට මේ පහන මේ ඒ වාගේ වචන මරණවට පාවිච්චි කරනවා. විශේෂයෙන් හනති කියනවා මරණවට. දැන් මෙතන සඳහන් කළේ හනන්ති බාලා දුම්මේදං. හනන්ති විශේෂයෙන් මරලා දානවා. මොනවද මරලා දාන්නේ? කාවද මරලා දාන්නේ? තෘෂ්ණාව විසින් අඥාන වූ සත්වයා බොහෝසේ දුකට පමුණුවනවා. එහෙම නැත්නම් භෝගයන් විසින් අඥානයා මේ සංසාරේ නැවත දීර්ඝ ගමනක් කරා යොමු කරනවා. හනන්ති භෝගං දුම්මේදං. එතකොට භෝග කියලා කියන්නේ මොනවද? උපභෝග පරිභෝග සම්පත්. මොනවටද උපභෝග සම්පත් කියලා කියන්නේ? ළඟ තියාගෙන පරිහරණය කරන දේවල්. උපභෝග සම්පත්. සල්ලි මිල මුදල්, රන් රිදී මුතුමැණික් මේ වගේ දේවල් අපි ළඟ තියාගෙන බොහෝම ප්‍රවේශම් කරනවනේ. ආන් ඒ වාගේ ළඟ තියාගෙන පරිහරණය කරන දේවල් වලට කියනවා උපභෝග සම්පත් කියලා. එතකොට පරිභෝග සම්පත් කියලා කියන්නේ මොනවටද? තරමක් දුරින් තියලා පරිහරණය කරන දේවල් වලට පරිභෝග සම්පත් කියලා කියනවා. තරමක් දුරින් තියලා පරිහරණය කරන දේවල් දැසි දස්සු, හරක බාන, යාන වාහන මේ වගේ දේවල් තියෙන තරමක් දුරින් තියලා පරිහරණය කරනවා. එතකොට මේ අඥානයාට උපභෝග පරිභෝග සම්පත් ලැබෙනවා කියලා කියන්නේ සසර දික් කරගන්න මගක්.
සඳහන් කළා නෝචේ පාර ගවේසිනෝ. නමුත් පරතරට යන්න උට කවදාවත් භෝග සම්පත් හිරිහැරයක් කරන්නේ නැහැ. නෝචේ පාර ගවේසිනෝ. පාර කියලා කියන්නේ නිවනට තව නමක්. එතකොට නිවනට යන්න බලාපොරොත්තු වෙන ප්‍රඥාව ඇති පුජ්‍යලයට භෝග කවදාවත්ම කරදර කරන්නේ නැහැ. භෝග තණ්හාය දුම්මේධෝ. මේ භෝගයන් පිළිබඳව තියෙන තෘෂ්ණාව හන්ති අඤ්ඤේව අත්තනංති. හන්ති නසනවා. අත්ත කියලා කියන්නේ තමන්ට. අඤ්ඤං අනුන්ට. එතන මෙතන සඳහන් කරනවා හන්ති අඤ්ඤේව අත්තනං. මේ උපභෝග පරිභෝග සම්පත් අඥානයට බොහෝසේ ලැබුණහම යමෙක් විසින් අනුන් නසනවා වගේ මේ ධනය විසින් තමන් නසනවා. ඒක තමයි මේකේ තේරුම. ඒතර අපි ඔක තව ටිකක් සාකච්ඡා කරලා බැලුවොත් දැන් උපභෝග පරිභෝග සම්පත් මොනවද කියලා අපි දැන් දන්නවා. එතකොට මේ උපභෝග පරිභෝග සම්පත් අඥානය නසනවා කියලා නිසඳහන් කළේ. දැන් බලන්නකෝ අපුත්තක සිටුවරයාට මොනතරම් ධනෙ තිබ්බද? උපභෝග පරිභෝග දෙකම තිබුණා. නමුත් සිටුවරයා අඥානයි. ප්‍රඥාව නැති කෙනෙක්. පින්නතේ ප්‍රඥාව තියෙනවා නම් මේ සංසාරේ මෙහෙම ඉන්නේ නෑනේ. ප්‍රඥාව තියෙන කෙනා හැම මොහොතකම කුසලයක් උදෙසා තමන්ගේ හිත මෙහෙවනවා. නිකං නිකරුණේ කාලය ගත කරන මොහොතක් ඥානවන්තයාට ඇත්තෙම නැහැ. නොවටිනා නොවැදගත් කතාබස් ඥානවන්තයාට ඇත්තෙම නැහැ. ධන සම්පත් තිබ්බත් ඥානවන්තයා ඒ ධනෙ මත ඇලිලා බැඳිලා කටයුතු කරන්නේ නැහැ. නමුත් අඥානයට ධනෙ ලැබුණහම ඒ ධනෙ පරිහරණය කරන්න ගිහිල්ලා අඥානය හරියට පව් කරගන්නවා. අපට ධනෙ ලැබෙන්නේ කොහොමද? සසර පින නිසා ලැබෙනවා. උත්සාහය නිසා ලැබෙනවා. සමහර අය බොහෝම උත්සාහ කරලා ධනෙ හම්බ කරනවා. සමහර අය සංසාරේ පින නිසා ඕන තරම් ධනස්කන්ධයන් Tamanට උරුම වෙනවා. සමහර දරුවෝ මහ කෝටිපති දෙමව්පියන්ගේ දරුවෝ වෙලා තමයි ඉපදෙලා තියෙන්නේ. නමුත් දෙමව්පියෝ කෝටි ගණන් හරි හම්බ කරගන්න සංසාරේ කොයිතරම් දුක් විඳින්නද? නැත්නම් මේ ජීවිතේ කොච්චර දුක් විඳද මේ කෝටි ගණන් ධනෙ හම්බ කරන්න. අවුව වැස්ස බැලුවේ නෑ. සීත පින්න බැලුවේ නෑ. කායික වේදනාවල් ගැන කල්පනා කළේ නෑ. පුදුමාකාර දුකක් විඳිනවානේ. දැන් අපි හිතලා බලන්නකෝ. ගොවිතැන් බත් කරන්න ගියාම කොච්චර දුක් විඳිනවද? රැකියාවක් කරන්න ගියාම කොච්චර දුක් විඳිනවද? සමහර කෙනෙක් බත් මුලක් බැඳගෙන බොහෝ දුර බස් එකකින් යන්න ඕනේ. එහෙම නැත්නම් දුම්රියෙන් යන්න ඕනේ. පැය ගණන් යනවා. සමහර කෙනෙක් බයිසිකලයක ගොඩ වෙලා රැකියා ස්ථානයට පැය ගාණක් යනවා. අවුවට වේලෙනවා. වැස්සට තෙමෙනවා. ආපහු එනකොටත් එහෙමයි. දුක් විඳලා ධනෙ හම්බ කරනවා. එතකොට ඔය පිට රටවල් වල ගිහිල්ලා අපේ පින්නතුන් හිතනවාද මේ සැපසේ හම්බ කරගෙන එනවා කියලා. කොයි තරම් දුක් විඳලාද ඔය ධනෙ උපයගන්නේ. අනුන්ගේ බැල මෙහෙවරකම් කරලා. රෙදි පෙරෙදි හොදලා. වලං මුට්ටි හොදලා මේ ධනෙ හම්බ කරලා තියෙනවා.
දැන් කෙනෙක් ඔය ජපානයේ කොරියාව වගේ රටවල් වලට ගිහිල්ලාම අපි කියන්නේ එයාට හොඳට සල්ලි තියෙනවා කියලා. නමුත් එහි ගිහිල්ලා වැඩ කරපු අය තමයි දන්නේ මොන තරම් මහන්සි වුණාද කියලා. අතපය පණ නැති වෙනකන්, හිටගෙන ඉන්න කකුල් පණ නැති වෙනකන් මිනිස්සුත් එක්ක නෙමෙයි යන්ත්‍ර සූත්‍රات එක්ක වැඩ කරන්නේ. ඉතින් හම්බ කරගන්න ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ වාගේ බොහෝම දුක් විඳලත් හම්බ කරනවා. ඉතින් මම සඳහන් කළා අර කෝටි ගණන් ධනය හම්බ කරලා තියෙන පවුල් වල දෙමව්පියන්ගේ දරුවන්ට මව්පියන්ගෙන් පස්සේ ඒ ධනේ අයිතිය කොහොමත් ලැබෙනවා. සමහර අය හම්බ කරලා තියෙන තරම් දරුවන්ට ආයේ රැකී ආරක්ෂා කරලා හම්බ කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට පින නිසා ලැබුණ ධනයක් එතන තියෙනවා. කිසිම වෙහෙසක් මහන්සියක් වෙන්නේ නැතුවම ධනෙ හම්බ කරලා තියෙනවා. පින නිසා සමහර කෙනෙක් බොහෝ දුක් විඳලා ධනෙ හම්බ කරනවා. පින නිසා හම්බ කළ ධනයත් මහන්සි වෙලා දුක් විඳලා හම්බ කරපු ධනයත් අඥානයට නම් ලැබිලා තියෙන්නේ. ඒකෙන් ඔහුට යහපතක් නම් වෙන්නෙම නැහැ. දැන් අපුත්තක සිටුවරයා මේ ධනය බොහෝම තිබිලා වුණත් දන් දුන්නේ නැහනේ. එදා බිරිඳට කිව්වා දානයක් දෙන්න කියලා. නමුත් මගරකලා ඉඳලා තමන්ගේ තෘෂ්ණාව නිසා හිතපු සිතුවිල්ල ශ්‍රමණයාට දීලා තියෙන දානි ටික දැසිදස්සන්ට දෙන්න තිබුණා නම් වැඩිපුර වැඩක් ගන්න තිබුණා. ඉතින් ඒ සිතුවිල්ලේ අකුසල කර්මය සංසාරේ මහ ධනපතියෙක් වෙලා ඉපදිලත් ප්‍රණීත ආහාර පාන කණ්ඩ හිතෙන්නේ, සැප සහිත වස්ත්‍ර පරිහරණය කරන්න හිතෙන්නේ, සුවදායක රතවල ගමන් කරන්න හිතෙන්නේ නැහැ. භවභෝග සම්පත් පරිහරණය කරන්න සිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ. ඒ අර අඥානව කියපු වචන නිසා. ඒ වාගේ වචන අපි අපේ ජීවිතවල කොච්චර කරලා ඇද්ද කියන කාරණාව කල්පනා කරලා බැලුවොත් මේ සියලුම දේවල් සංසාරේ අපිට දවසක පළ දෙනව නේද කියලා හිතුවහම පුදුමාකාර බයක් තමයි දැනෙන්නේ. නමුත් දැන් වෙලා ඉවරයි. එතකොට අර සිඟිති දරුවා කරත්තේ දැක්කහම තාත්තගේ කරත්තේ කියනවා. කරත්තේ බඳින ගොනා දැක්කහම තාත්තගේ ගොනා කියනවා. එතකොට අර සිටුවරයා කල්පනා කළා ලොකු වෙච්චහම මගේ සම්පත් ඔක්කොටම තාත්තගේ කියලා අයිති කරගන්න හදයිනේ. ආන් ඒ දරුවා එහෙම කරයි කියන තෘෂ්ණාව නිසා කැලේට ගෙනහිල්ලා දරුවා පෙති පෙති ගහලා මැරුවා. මොකක් නිසාද දරුවා මැරුවේ? ධනෙ නිසා. අඥානයා ඒ ධනය රකින්න දරුවා මරලා අවුරුදු කෝටි ගාණක් අපායේ දුක් විඳා. එතකොට දැන් ඒ ධනය ඔහුට යහපත කරාද තිබිලා තියෙන්නේ? හැම පැත්තෙම මේ ධනය ඔහුට අයහපතක්ම තමයි කරලා තියෙන්නේ. ඒකයි සඳහන් කළේ කුසලය ඒ විදිහටමත් අකුසලය ඒ විදිහටමත් අඩු වැඩි නැතුව සංසාරේ අපිට විපාක දෙනවා. එහෙනම් හනන්ති භෝගා දුම්මේදං නොචේ පාර ගවීසිනෝ. බාලයාට භෝගයෝ කරදර කරනවා. නමුත් නිවන හොයන කෙනාට භෝගයෝ ආශිර්වාද කරනවා. දන් දෙන්න කැමති කෙනාට ධනෙ තියෙනවා නම් ඔහු හිතු හැටියට දන් දෙනවා. දුක් විඳලා මහන්සි වෙලා යමක් උපයෝපය කාලයේ ගත කරන්න ඕන නැත්තම් බොහෝ දෙනා ධාර්මික කටයුතු වල යෙදෙන්න ඉඩ තියෙනවා. ඉතින් බොහෝම ධනෙ තියෙන, ප්‍රඥාව තියෙන, සසර ගැන දන්න, ධර්ම ශ්‍රවණය කරන, කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන පුද්ගලයා තමන් සන්තක ධනෙ දන් දීලා නැති බැරි අයට උදව් කරලා තවත් නොයෙක් දුප්පතුන්ට
අපෝපස්ථාන කරලා කටයුතු කරලා ලෙඩ වෙච්ච අයට බේත් තේත් අරගන්න වැය වියදම් කරලා විහාරාරාම සංඝාරාම ගොඩනගලා බොහෝ පින්කම් කරගන්නවා ධනෙ නිසා. සමහර අයගේ කල්පනාව මට මෙච්චරක් ධනෙ තිබුණොත් මම මේ විදිහට පින්කම් කරනවා. නමුත් සමහර කෙනෙක් හරි හම්බ කරගත්ත වස්තුව නිසා ඒක රැක ගන්න ගිහිල්ලා හරියට පව් කරගන්නවා. ප්‍රඥාව නැති නිසා. ඒකයි මේ පළවෙනි ගාථා පද දෙකෙන් කියලා තියෙන්නේ. භෝග තණ්හාය දුම්මේදු හනන්ති අඤ්ඤේ වාත්තනන්ති. භෝග තණ්හාය දුම්මේදු. දුම්මේද කියලා කියන්නේ අඥානයට නම. අඥානයා භෝග තණ්හාව නිසා අනුන් නසනවා වගේ තමන් නසා ගන්නවා කියලා සඳහන් කරනවා. දැන් අපි හිතමුකෝ අපි කෙනෙකුට ඇල්පෙනෙත් එකකින් අනිනවා. ඒ පුද්ගලයාට හොඳටම රිදෙනවා. අපිට රිදෙනවද? කෙනෙකුට පිහියෙන් අනිනවා. කෙනෙක් කඩුවෙන් කපනවා. ඒ පුද්ගලයාට රිදෙනවා මිසක් මට රිදෙනවද? ඔහුට රිදෙනවා කියන කාරණාවක්වත් මට තේරෙන්නේ නැහැ. නමුත් ඔහු දරුණු මාරාන්තික වේදනාවක් ඉවසිය නොහැකි වේදනාවක් මේ දේවල් නිසා විඳිනවා. එතකොට ඒ වාගේ තමයි මේ අඥාණයට ධනය හම්බෙච්චහම ඒ ධනය හැම වෙලාවෙම යෙදෙන්නේ තමන්ගේ අයහපත සඳහා. ඒකනේ සඳහන් කළේ අනුන් නසනවා වගේ තමන් නසා ගන්නවා. අනුන් නසන්න කරන උපක්‍රම අපට වේදනාව ගෙන දෙන්නේ නැහැ මේ ලෝකේ වගේ. මේ අඥානය විසින් ධනය තුලින් අනුන් නසනවා වගේ තමන් නසා ගන්නවා කියන්නේ තමන් නැසෙනවා මේ ධනය නිසා. හැබැයි තේරෙන්නේ නැහැ. අනුන්ගේ වේදනාව අපිට තේරුන්නේ නැහෙනේ. ඒ වාගේ මේ ධනය නිසා තමාවම නසා ගන්නවා. නමුත් තමන්ට ඒක තේරෙන්නේ නැහැ. අපි හිතලා බැලුවහම මහා ධනස්කන්ධයක් රැකගන්න කොච්චර දුක් විඳින්න ඕනද? හිතලා බලන්නකෝ. කඩු කිනිසි අරගෙන මුරකාවල් තියාගෙන දවල් රෑ දෙකේම බයේන ජීවත් වෙන්නේ. රන් රිදී මුතු මැණික් නොයෙක් ධන ධාන්‍ය ආදී ගේ ඇතුලේ කොට ගහලා. කොයි වෙලාවෙ හොරු පණීද දන්නේ. කොයි වෙලාවෙ අපි මරලා බඩු ගන්න කෙනෙක් එයිද දන්නේ. ඉතින් නිින්ද ගියත් රැට ඊටාම පුංචි ශබ්දයක් ඇහුණත් වහාම නැගිටිනවා. ඒ කියන්නේ නිතරම අවධානයෙන් තමයි ඉන්නේ ගෙදරට හොරු පණීද කියලා. ඒ නිසා කඩුවක්, කිනිස්සක්, තුවක්කුවක්, පිහියක් මේ වගේ දේවල් පාවිච්චි කරනවා. එහෙම කරදරයක් ආවොත් එන අයට වෙඩි තියලා හරි මරනවා. එතකොට රැස් කරගත්ත ධන ධාන්‍ය සමහර ඒවා රැස් කරලා තිනකොට ගුල්ලු කනවා. සමහර ඒවා රැස් කරලා තියම ඉපියෝ කනවා. ගුල්ලෝ කෑමිනුත් ඉපියෝ කෑමිනුත් දෙකෙන්ම වෙන්නේ ධාන්‍යවල තියෙන ගුණාත්මක බව අඩු වෙනවා. ධාන්‍යවල තියෙන බරත් අඩු වෙලා යනවා. Tamanට ලැබෙන්න තියෙන ආදායම හීන වෙලා යනවා. ඒක දැනගත්ත නිසා අපිට මේ වස විස යොදන්න සිද්ධ වෙනවා ඒ සත්තු මරන්න. නමුත් දැන් එතකොට මොකද්ද වෙන්නේ? නැවත මහා ප්‍රාණඝාත අකුසලයක් කරනවා. ඊළඟට ධනෙ තියෙන කෙනා රාරක්කු බොණ්ඩ යෙදෙනවා. ධනෙ තියෙන අය තව ධනෙ හම්බ කරන්න කොයිතරම් හොරකම් කරනවද? කොයිතරම් වංචා කරනවද? කොයිතරම් අල්ලස් ගන්නවද? කොයිතරම් භීෂණ කරනවද? ධනෙ හම්බ කරගන්න ඕන නිසා.
නොඑක් හේතුන් මවාපාලා නොඑක් අකුසල් කරගන්නවා. එක එක කාලෙට හොරකම් කරන අය එක එක විදිහට වෙස් ගන්නවානේ. මේ ගමකට යක්කු ඇවිල්ලා කියනවා. වෙනත් නොයෙක් කරුණු කාරණා කියනවා. වෙස් වලාගෙන මිනිස්සු බය කරලා එහෙමත් ධන සම්පත් පැහැර ගන්නවා. ඉඩ කඩන් වලට පැනලා මිනිස්සුන්ගේ භවභෝග හොරෙන් කඩාගෙන බිඳගෙන අරන් යනවා. උසස් නිලතල දරන අය හරියට වංචා ආදී දේවල් කරලා ධනෙ හම්බ කරනවා. ප්‍රාණඝාත කරනවා ධනෙ නිසා. දරේ හම්බ කරගන්න හොරකම් කරනවා. ධනෙ නිසා තුන්වෙනි සිල්පදයේ ඕන තරම් උල්ලංඝනය කරනවා. සල්ලි මිල මුදල් තියෙනවා නම් මොනවා කරන්න බැරිද කියලා හිතලා ඒ මිල මුදල් විය පැහැදම් කරලා කායික සුවයක් කාමුක සුවයක් හොයන්න ගිහිල්ලා මොනතරම් අකුසල් කරගන්නවද? ධනය රැකගන්න කොයිතරම් බොරු කියනවද? ධනය තියෙන නිසා මෙරට පිටරට තියෙන නොයෙක් ඔය මත්ද්‍රව්‍ය වර්ග අරගෙන ඇවිල්ලා රස විඳ විඳ සැනසෙන්න උත්සාහ කරනවා. නමුත් මේ එකදු ක්‍රියාවක්වත් Tamanට හිතවත්ද? එක ක්‍රියාවක්වත් Tamanට හිතවත් නැහැ. ඒකයි මේ දිගටම කියන්නේ අඥානය ධනෙ නිසා වෙනසෙනවා. ඥානවන්තයා ධනෙ නිසා නිවන හොයනවා. එතකොට මේ ධනය කියන જાතිය හරියට යෙදුවොත් හොඳටම හොඳයි. වරදට යෙදුවොත් අන්තිම නරකයි. අපි සල්ලි මිල මුදල් හම්බ කළාට විතරක් වැඩක් නෑ පින්නතුනි. සමහරලාට ධනය හම්බ කරනවා කියලා තමන්ගේ දුගතියට පාරයි මේ හොයන්නේ. වැඩිමනක් සමාජයේ දිහා බලහම ඒ ධනය පාවිච්චි කරලා තියෙන යහපතට නෙමේ අයහපතට. මේ කාරණා දෙක හොඳට තේරුම් ගන්න ඕනේ. සමහර වෙලාවට පිනට ලැබිච්චා. පින් මහිමේ නිසා ලැබිච්චා. සමහර දේවල් දුක් විඳලා උපයපුවා. දුක් විඳලා ධනෙ ඉපෙව්වේ අපායට යන්න නම් ඒ උපයපු එකේ තේරුමක් නැහැ. අංගේ නිසා හැම වෙලාවෙම ඥානවන්ත වෙන්න ඕනේ. අපුත්තක සිටුවරයා මේ අන්තිම ජීවිතයේ අපුත්තක සිටු හැටියට එන කාලේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහරජතුමනි සංසාරේ ඔහු කරගත්ත කුසල් සමුදායක් තිබුණා. පසේ බුදුරජාණන් වහන්සේට දන් දෙන්න කියලා කිව්වා. ඒ කුසලයේ නිසානේ 7 වතාවක් කාම සුගතියේ ඉපදුනේ. ඒ කුසලයේ නිසානේ මනුස්ස ලෝකේ සිටු තනතුරු 7 වතාවක්ම ලැබුයි. එතකොට අපුත්තක සිටුවරයා පෙර කරගත්ත කුසල කර්මයක් මෙතෙක් භුක්ති විඳගෙන ආව. නමුත් දැන් ඔහු කරගත්ත මේ ඔක්කොම කුසල් ඉවරයි. හැබැයි ඒ කුසලයේ භුක්ති විඳගෙන යනකොට ඔය අතරතුර නැවත කුසල් රැස් කළේ නැහැ. මට මේ සම්පත් ලැබිලා තියෙන්නේ සසර මොනවා කරපු නිසාද කියලා කල්පනා නොකර සංසාරේ හම්බ කරගත්ත කුසල ධර්මයන් ටික වියදම් කරගෙන ආවා. දැන් අපුත්තක සිටුවරයාගේ සාංශාරික කුසල් නැමැති ධනය ඉවරයි. මේ ජීවිතයේ අලුතෙන් හම්බ කර පුරවලා නැහැ. මොනවා හම්බ කරලාද? කුසල් හම්බ කරලා පුරවලා නැහැ. ඒ නිසා මහරජය අපුත්තක ඉපදිලා ඉන්නේ මහා රෞරව කියන නිරේ. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය. 5 වෙනි අපායයි. ඒ අලුතින් කුසල් රැස් කළේ නෑනේ. එතකොට මේ 5 වෙනි අපාය මොන තරම් දීර්ඝ ආයුෂ තියෙන නිරයක්ද? 5 වෙනි අපායට
මනුස්ස වර්ෂ 230 කෝටි 40 ලක්ෂයක් එක දවසයි කියලා කියන්නේ. 230 කෝටි 40 ලක්ෂයක් රෞරව නිරේට එක දවසයි. දැන් අපුත්තක ගිහිල්ලා ඉපදිලා ඉන්නේ ඒ නිරේ. මොනවා නිසාද එච්චර භයානක නිරේකට පාර හැදුනේ? ධනෙ නිසා. ආන් ඒකින්ද තමන්ගේ ජීවිතේ මනාව කළමනාකරණය කරලා තියෙන්න ඕනේ. මම හරි හම්බ කළ මේ ධනෙ සුගතිය සඳහාද දුගතිය සඳහාද? හුඟක් දෙනා යොදන්නේ දුගතියට. ඒකෙන් අපිට පේන්නේ වැඩිපුරම සමාජ ජීවත් වෙන්නේ අඥානයෙන් බවයි. ඥානවන්තයා වහ වහ සුගතියට ධනෙ යොදනවා. ඒ නිසා ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක්, උතුම් බුද්ධාන්තරයක්, නිර්මල ධර්ම රත්නයක් ලැබිලා තියෙන වෙලාවේ අපි හරි හම්බ කරගත්ත වස්තුව අපිව අපායට ගෙනියනකම් බලාගෙන ඉන්නේ නැතුව ඒ වස්තුවම වියපැහැදම් කරලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයකම සංසාරයෙන් එතර වෙන්න මේ උතුම් සද්ධර්ම දානානිසංසය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද